how to make singular verbs ඒකවචන ක්‍රියාපද හදා ගන්න විදිය ගැන අපි කතා කරේ. How to make singular verbs. Right. How many rules have I explained? Rules කීයක් explain කරාද? Yes, first one first one ES rule එක කියලා දුන්නද? ES එකයි දෙවෙනි එක IES කියලා දුන්නා ක්‍රියාපදවල. Right. I remind the lesson again. Last week before last 2 weeks, right? Before last week. We began to study about present simple tense. Present simple tense ඉගෙන ගන්නකොට අපිට ඕන වෙන කර්තෘ පදයේ පිළිබඳව අපි සාකච්ඡා කරා. I explained about the subject and the verb and the object and how to convert Sinhala sentence into English. Sinhala වාක්‍යයක් English වලට convert වෙනකොට words ටික මාරු වෙන්නේ කොහොමද කියලා order එක අපි පොඩ්ඩක් සාකච්ඡා කරා. Subject එකයි verb එකයි object එකයි එන පිළිවෙල. හරිද? last week අපි කතා කරේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි මතක ඇති ඔබට subject verb and object මෙන්න මේ පද තුන සාකච්ඡා කරා. කර්තෘ ක්‍රියාව සහ කර්මය කියලා. subject verb and object. පුතේ මේවා අපි හැමදාම ඉගෙන ගන්නේ නැහැ. මේ ඉගෙන ගන්න වෙලාවේදී මේක හරියටම ඉගෙන ගන්න. subject කර්තෘ පදය, object කර්ම පදය, ක්‍රියාව. එතකොට English sentence එකක් ලිය වෙන්නේ subject verb object. Shortly we can say SVO. The method is SVO. But Sinhala sentence, right? මෙන්න මේ දෙන්න වෙනස් වෙනවා ළමයි මාරු වෙනවා. Sinhala sentence එකක් තියෙන්නේ subject එකයි object එකයි verb එකයි. මෙහෙම තමයි සිංහල තියෙන්නේ. අපි මේ විදිහට English එක ලියුවොත් වැරදි. ඒ නිසා අපි follow කරන්න ඕනේ subject verb object කියන theory එක. system එක. පැහැදිලිද? කර්තෘ මුලට එනවා ඊට පස්සේ ක්‍රියාව එන්න ඕනේ. ක්‍රියාවෙන් පස්සේ තමයි කර්ම පදය දෙන්නේ. සිංහලයේ දෙන්නේ අනිත් පැත්තට. මේ දෙන්න හැමදෙස්සම අපිට සිංහලෙන් කර්ම පදේ මැද්දට කියවෙන්නේ වාක්‍ය. මෙතන විදිහට ගත්තොත් කර්තෘ ගාව තමයි කර්මය කියවෙන්නේ. හරිද? වචන තුනක් කෙනකොට. ක්‍රියාවයි කර්තෘ වෙනකොට නම් දෙකයිනේ. ඒතකොට මේ එක පිළිවෙලට එනවා. කර්ම පදයක් කෙනා තුන්වෙනි ස්ථානයේ කර්මය ගන්නවා නම් එයාව කර්තෘ සමීපයේ සිංහල වාක්‍ය කියවෙන්නේ. මම ළමයින්ට උගන්වනවා කිව්වහම මම ළමයින්ට උගන්වනවා කියන ක්‍රියාව අගට යනවා. වෙනස් වෙන හැටි බලන්න. ඔය සිංහල වාක්‍යය. ඔක ඉංග්‍රීසි වලට එනකොට මම උගන්වනවා ළමයින්ට කියලා පද හැදෙන්න ඕනේ. මම උගන්වනවා ළමයින්ට කියලා. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක කොහරද යන්න ඕනේ? අගට යන්න ඕනේ. අගට යන්න ඕනේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක verb එක object. මෙන්න මේ ස්ට්‍රක්චර් එක තමයි මතක තියෙන්න ඕනේ. මේක වෙනස් වෙන්නේ නැහැ ළමයි. වෙනස් වෙන දෙයක් නෙමෙයි. basic sentence patterns කියන්නේ මේක. මූලික වාක්‍ය රටාව. මේ පද පිළිවෙල අඳුරගත්ත දරුවෙකුට වාක්‍ය ලියන්න බැරි වෙන්නේ නැත. ඒ නිසා මතක තියාගන්න verb එක object එක පැහැදිලිව අඳුර ගන්න. කර්තෘ අඳුර ගන්න. එතකොට මේ දෙන්න සමීපයේ තියෙන්න ඕනේ. subject එකයි verb එකයි object එකයි. අපිට වාක්‍ය මතක් වෙන්නේ නැහැ මේ විදිහට. okay අපිට මතක් වෙන්නේ මේ විදිහට. SOV කියලා මතක් වෙන්නේ. subject එක object එක verb එක මතක් වෙන්නේ. අපි ඒතර convert කරන්න ඕන මෙහෙම. මෙන්න මේ conversion එකේදී ඔබට මම කියලා දුන්නේ ඊයේ සති දරුවනේ මේ conversion එකේදී verb එක ක්‍රියාපදය අපිට මෙයාට සමාන කරන්න ඕනේ. You understand? ඊළඟ theory එක මේක තමයි. present simple කියලා උගන්වන්න ඕක. මොකද්ද? Subject and the verb should be in the same number. Same number means සංඛ්‍යාව. මේ දෙන්න එක සමාන වෙන්න ඕනේ. How is? මොකෙන්ද ළමයි සමාන වෙන්න ඕනේ? මේ දෙන්න සමාන වෙන්න ඕනේ සංඛ්‍යාවෙන්. සංඛ්‍යාවෙන් කියන්නේ මෙයා ඒක වචන වෙන්න පුළුවන්, මෙයා බහු වචන වෙන්න පුළුවන්. ඒතකොට වැරදි වාක්‍යය. එහෙනම් if the subject is in singular form, the verb must be kept in singular form. If the subject is in plural form, the verb must be kept in plural form. ඔක තමයි theory එක. මොකක්ද?
මෙයා ඒක වචන වෙලාවේදී ක්‍රියාපදේ ඒක වචන කරන්න ඕනේ. සබ්ජෙක්ට් එක බහුවචන වෙලාවේදී ක්‍රියාපදේ බහුවචනෙන් තියන්න ඕනේ. මේ බේසික් ෆැක්ට් එක ඉගෙන ගන්නකොට අපිට ලැන්ග්වේජ් එකේ හම්බෙන්නේ ළමයි verbs ඔක්කොම plural form එකෙන්. මේවා බහුවචන විදිහට තියෙන්නේ. අපි යට කියන infinitives කියලා. මූලික ක්‍රියාපද infinitive මතක ඇති ඔබට ගන්නපු දේවල්. infinitive. right? infinitive කියලා කියන්නේ plural කියන එක. යා බහුවචනයි. බහුවචනයි. අපි නාට්‍යයේ ගායති කියලා සිංහලෙන් කියන්නේ. අන්න right ඒ වගේ. infinitive. හැබැයි අපිට මේක හදන්න ඕනේ ඒක වචනේ. අන්න එතන තමයි ළමයි අපි අවසානයේ නැවතුවේ. ඒක වචන ක්‍රියාපද හදන විදිහ. හරි? මේ ටික තමයි එක්ස්ප්ලেইন කරන් ආවේ නෝට් එක ලියුවාම ඇත්තටම අද තමයි පාඩම ඉතුරු ටික හරි ටික යන්නේ. එදා මූලික ටික කරේ ගැටලුවක් නැහැ. හිටපු නැති ළමයිට YouTube එකෙන් බලන්න පුළුවන්. අපි යමු එතනින් එහාට. දැන් මෙන්න මේ නවත්තපු තැන තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. මොකක්ද verb එකේ first rule එක අපි explain කරා මතක ඇති ඔබට adding what පුතා es මොනවටද es දාන්න කිව්ව මම ක්‍රියාපද අවසන් වෙනවා කිව්වා ඒක මතක් කරගන්නම් පුතේ මම o අකුරෙන් o ch sh double s and x කියන වචන වලින් ක්‍රියාපද අවසන් වෙනවා මේ බලන්න o වලින් go කියලා තියෙනවා මේ බලන්න මේක කියලා දුන්නානේ පළවෙනි නේද පුතේ right ch වලින් teach කියන එක බලන්න ක්‍රියාපදේ ch තියෙන්නේ sh වලින් push කියන එක බලන්න sh තියෙන්නේ හරිද double s වලින් pass කියන ක්‍රියාපදේ ගමු අපි pass double s තියෙන්නේ x අකුරෙන් fix කියන ක්‍රියාපදේ බලන්න දැන් මේ x තියෙනවා double s තියෙනවා sh තියෙනවා ch තියෙනවා o තියෙනවා මේ ක්‍රියාපද බහුවචනයි plural form එකේ තියෙන්නේ අපි අර plural කියලා කියන්නේ එනිසා මෙවල අපි ඒක වචනේ හදන්නේ ළමයි අගට එකතු කරනවා es අගට es එකතු කරනවා go goes වෙනවා මේ වරද්දන්න එපා බේසික් තියරි ඔබ ඉගෙනගෙන ඇති මේක හරි මම වැරදෙනවා කියලා කියන ළමයි O level exam එකෙත් වැරදි මොන exam එකෙත් වැරදි හරි මේක තමයි බේසික් මේක වෙනස් වෙන්නේ නැහැ ලැන්ග්වේජ් එක ඇතුලේ මම නෙමෙයි කවුරු ගන්නවත් මේක මෙච්චරම තමයි teach කියන එක බලන්න T E A C H E S වෙනවා push කියන එක බලන්න P U S H E S pushes වෙනවා pass කියන එක බලන්න double S E S වෙනවා fix කියන එක බලන්න E S එකතු වෙනවා බලන්න fixes වෙනවා එතකොට goes teachers pushes passes fixes මේ examples කීපයක් දුන්නේ අගට බලන්න ඕනේ මොකද්ද තියෙන වචනේ කියලා ක්‍රියාපදේ ඒ අනුව singular කරන්න මෙන්න මේ මොඩල් එකට මොකද්ද adding es to the verb following ending in o ch sh double s and x මේක තමයි එක rule එකක් explain කරපු. ඔන්න second rule එකට මම යනවා. second rule එකත් explain කරා. අපි විනාඩියක් ගමු ඒක පැහැදිලි කරගන්න. මේ y අකුරෙන් අවසන් වෙන වචන තියෙනවා. y අකුරෙන් අවසන් වෙන වචන මේ බලන්න. cry 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 කියන වචනේ බලන්න අගට තියෙන්නේ y අකුර y අකුර ෆලෝ කරන්නේ මොකද්ද ඊට කලින් තියෙන මොකද්ද consonant එකක් vowel එකක් නෙමෙයි non vowel otherwise consonant ව්‍යංජන අක්ෂර කියලා අපි වල කියනවා right except the vowels others are consonants vowels පහ ඇරුණාම ඉතිරි ඒවා consonants එනවා r අකුර consonant එකක් අපි කරන්නේ ළමයි y අකුර අයින් කරලා ඉතිරි අකුරු තියෙනවනේ ඉතිරි අකුර වලට අගට එකතු කරනවා es එකතු කරනවා IES බලන්න cries FRY fry කියන එකේ y අයින් කරා FRIES දැන් මතකයිද බලන්න ඕනේ y අකුරට කලින් අකුර හැමතිස්සෙම R නෙමෙයි එන්නේ consonants එන්නේ එක එක වයින්නවා එහෙම නැති වෙලාවක් එනවා පුතේ එහෙම නැති වෙලාවක් එනවා මෙන්න මේ වගේ බලන්න දැන් play කියන එක බත්තොත් මේකත් y අකුරෙන් අවසන් වෙන්නේ එතන තියෙන a අකුරක් place එහෙනම් a අකුර vowel එකක් නම් බලන්න එතනදී y අයින් කරන්නේ අපි අගට එකතු කරනවා මොකද්ද s අකුරක් last rule is add s to the verb ක්‍රියාවේ අගට s දාන එක අපි කතා කරේ ක්‍රියාපද දුන walk walks run runs help helps make makes work works මේ විදිහට ළමයි
S අකුරකින් අපිට පුළුවන් ක්‍රියාව ඒක වචන කරන්න. හරි? S අකුරකින්. ඒතර අනිත් rules ටික මතකයි. ඒතර ක්‍රියාපද අපි ඒක වචන කරන්න දැන් දන්නවා. All the verbs in the language are in plural form. Now we know how to make singular verbs. ක්‍රියාපද අපි හදන විදිහ දැන් දන්නවා. දැන් අපිට පුළුවන් දැන් අපි ඉගෙන ගත්ත පුතේ subject එකේ කොටස් දෙකක් ඉගෙන ගත්තා. ඒක වචන බහුවචන කියලා. Now we can make sentences. ඔන්න දැන් අපිට present simple tense එක ඇතුළේම ඉගෙනුවා. So what are the types of ideas we use in present simple tense? මතකද ඔබට habitual facts කතා කරා අපි. habits කියලා හැමදාම කරන ක්‍රියාවන්. ඊට පස්සේ explain කරා universal truth කියලා. මේ ලෝකෙ වෙනස් වෙන්නේ නැති දේවල්. and proverbs ප්‍රස්තාව පිළිල වගේ දේවල් අපිට present simple tense එකෙන් කියන්න පුළුවන් කියලා අපි කිව්වා. ඔන්න දැන් තමයි අපි tense එකට යන්නේ. පැහැදිලිද? හරි. ලිව්වද? structure කියලා කියන්නේ ආකෘතිය. structure කියලා කියන්නේ ආකෘතිය. ආ පුතේ දැන් ලියන්න එපා. උගන්වද්දි ලියන්න එපා. උගන්වන අතරතුර ලියන්න එපා. While I'm teaching don't write anything පුතා. It is a lost of knowledge. knowledge එක lost වෙනවා. මොකද ඔයගොල්ලෝ අහගෙන ඉන්න ඕන වෙලාවට අහන්. මම දෙන්නම් time එක ලියාගන්න. structure එක තමයි උගන්වන්න යන්නේ. present simple tense එකේ pattern එක. pattern means රටාව. වාක්‍ය හදන රටාව. ඔබ දැනටමත් දන්නවා. මොකද්ද? subject, verb, object. හැබැයි ඒක පොඩි වෙනසක් වෙනවා මෙන්න මේ විදිහට බලන්න. singular subject එකතු කරනවා අපි. ඒ singular subject එකක්, singular verb එකක්. ඊට පස්සේ අපිට එනවා object එක. මෙන්න තමයි එක ආකෘතියක්. මේ තමයි එක ආකෘතියක්. වාක්‍ය හදන. හරිද? මේක තමයි number 1. number 2 plural subject and plural verb plus object. Right. මෙන්න දෙවෙනි එක. මෙන්න දෙවෙනි එක ඇන්දා. ඔන්න singular subject එකක් තියෙනවා අපි ගන්න ඕන singular verb එකක්. ඊට පස්සේ object එක. මෙයා ඒක වචන වෙන්නත් පුළුවන් බහු වචන වෙන්නත් පුළුවන්. ඒක නේ අපිට decision එකක් නෑ. අපි idea එක වල වෙනස් වෙනවා. You understand? plural subject එක නම් plural verb එකක්. මේකෙත් object එකේමයි singular plural. ඒක අපි ලියන අදහසේ තියෙන අදහස අනුව වචනය අනුව ඒක වචන බහු වචන තීරණය කරන්න. හැබැයි මේ දෙන්න හැමදෙස්සම සමාන වෙන්න ඕන. මේ තමයි structure එක. මේ තමයි structure වාක්‍යයක් ලියන්න කලින් මේ ස්ට්‍රක්චර් එකේ තමයි වාක්‍ය ලියන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම කර්තෘ පදේ හොයා ගන්න ඕනේ. ඊළඟට ක්‍රියාපදේ හොයන්න ඕනේ. ඒ කර්තෘ ඒක වචනද බහු වචනද ඒ අනුව ක්‍රියාව ඒක වචන බහු වචන කරන්න ඕනේ. පැහැදිලි? අපි ලියමු මේක. ලියා ගන්න පුතේ. දැන් මතකයි ඔබට වාක්‍ය හදන්න තමයි අපි යන්නේ. ඊළඟට මේකේ අයිඩියා එක අපි ගමු. මීනින් එක right meaning මේ නයින්චි අර්ථය. ඒ කියන්නේ වාක්‍යයේ අපි හදන මේ ස්ට්‍රක්චර් එක පාවිච්චි කරලා හදන වාක්‍යයේ අර්ථය වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. someone does something or something happens someone does something or something happens regularly. Someone does something or something happens regularly. Someone does something or something happens regularly. Someone බලන්න තේරුම් බලමු අපි someone does something. someone කියන්නේ යම් කෙනෙක්. does something. does do කියන එක ඒක වචන කරලා තියෙන්නේ. someone ඒක වචනයිනේ. මේ අපි කියලා දෙන්නේ
ඔබ අර ස්ට්‍රක්චර් එක පැටර්න් එක පාවිච්චි කරලා ලියන වාක්‍යයේ අර්ථය මෙන්න මේ විදිහට වෙන්න ඕනේ කියන එක. මේ හැම වාක්‍යයේම අර්ථය නෙමෙයිනේ. මේ අර්ථ මෙන්න මේ වගේ එකක් තමයි අර්ථය වෙන්න ඕනේ. මේ අනුරූපයක් පෙන්වන්නේ ඔයගොල්ලන්ට. ඒතකොට someone කියන්නේ ඒක වචන පදයක් නේ. someone යම් කෙනෙක්. හරිද? යම් කෙනෙක්. මේ do කියන ක්‍රියාව ළමයි බහුවචනයිනේ. ඕවා කුරෙන්නේ අවසන් වෙන්නේ. දැන් අපි දන්නවා es දාලා මොකද කරලා තියෙන්නේ? ඒක වචන කරලා. ඒතර someone does යම් කෙනෙක් කරනවා. මොනවද? something යම් දෙයක්. ඒතර යම් කෙනෙක් යම් දෙයක් කරනවා. හරිද? ඔන්න එක අදහසක්. ඕ කියන්නේ හෝ කියන එක. something happens. something යම් දෙයක් happens කියන්නේ සිදු වෙනවා. happens කියන්නේ සිදු වෙනවා. එයා ඒක වචන කරලා මේ බලන්න. something ඒක වචනයි. ඒ නිසා මෙයා ඒක වචන වෙලා මේ happens s අකුරක් දාලා. regularly ඔබ දන්නේ නැති වචන එක තමයි. regularly කියන්නේ නිතිපතා. නිතිපතා කියන්නේ අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, අනිද්දා වෙන්න පුළුවන්. මේව දවසක් කර දවසක් වෙන්නත් පුළුවන්. විනාඩියෙන් විනාඩි වෙන්නත් පුළුවන්. අවුරුද්දෙන් අවුරුද්ද වෙන්නත් පුළුවන්. මාසෙන් මාස වෙන්නත් පුළුවන්. රාත්‍රියෙන් රාත්‍රිය වෙන්නත් පුළුවන්. උදේන් උදේට වෙන්නත් පුළුවන්. පැහැදිලිද මං කියන එක? ඒ කියන්නේ කොයි වෙලාවක හරි එක වෙනවා ළමයි. අද වෙනවා ආයි දවස් ගානකින් වෙන්නත් පුළුවන්. ඕකේ දැන් අලුත් අවුරුද්ද එනවා ඒප්‍රිල් වල ආයි ඊළඟ අවුරුද්ද ඒප්‍රිල්. ඒතකොට පැහැදිලිනේ ක්‍රිස්මස් එනවා 25th ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ. ඒක ළමයි ඇනුවලි වෙන්න පුළුවන්, මන්ත්ලි වෙන්න පුළුවන්, ඉයර්ලි වෙන්න, ඩේලි වෙන්න පුළුවන්, අවර්ලි වෙන්න පුළුවන්. පැහැදිලිද කියන එක ළමයි? ඒක තමයි රෙගියුලර්ලි කියන්නේ. නිතිපතා නැවත නැවත සිදු වෙනවා ඒක. someone does something යම් කෙනෙක් යම් දෙයක් ඔබ සරල අර්ථය මේක ලියා ගන්න අවශ්‍ය නම් කාට හරි මම ලියන්න කියනවනේ මේ කාට ඕන ලියා ගන්න පුළුවන්. සිංහලෙන් පැන්සලක් අරගෙන ලියා ගන්න. someone does something or something happens regularly. යම් කෙනෙක් යම් දෙයක් කරනවා හෝ යම් දෙයක් සිදු වෙනවා නිතිපතා නැත්නම් නිතිපතා යම් කෙනෙක් යම් දෙයක් නිතිපතා කරනවා හෝ යම් දෙයක් නිතිපතා සිදු වෙනවා. කරනවා හෝ සිදු වෙනවා. කරමින් ඉන්නව නෙමෙයි. පැහැදිලිනේ? තව අර්ථ ගොඩ තියෙනවා. කරලා තියෙනවා, කරමින් ඉන්නවා, කළා. මෙහෙම කිව්වම ළමයි තව ටෙන්සස් වෙන ඒවා තියෙන්නේ. මේ ටෙන්ස් එකේ අපි කරන්නේ එකයි. මොකද්ද? යමක් කරනවා හෝ යමක් සිදු වෙනවා. ඔන්න ඕක ඔළුවට දාගන්න. යමක් කරනවා හෝ යමක් සිදු වෙනවා. හරි? මම මේකයි මේ ස්ලෝලි කරන්නේ ඔයගොල්ලන්ට මේ කියලා දෙන්නේ. තේරුම් ගන්න ටෙන්සස් 12ක් තියෙනවා. අයිඩියාස් 12ක් එන්නේ. මේ පළවෙනි ටෙන්ස් එකේ. මේකෙදි කියන්නේ යමක් කරනවා. යම් දෙයක් සිදු වෙනවා. වහිනවා කිව්වහම මොකද්ද වෙන්නේ ළමයි? යමක් සිදු වෙනවා කියන්නේ. present simple tense එකේ meaning එක අපි ලියන වාක්‍ය මම දැන් වාක්‍ය කිහිපයක් කියන මේ බලන්න. මම ඉස්කෝලේ යනවා. මේකේ තියෙනවානේ යම් කෙනෙක් යම් දෙයක් කරනවා කියන අදහස. තාත්තා වැඩට යනවා. මේකේ තියෙනවා යම් කෙනෙක් යම් දෙයක් කරනවා කියන අදහස. පැහැදිලිද? ඔන්න ඔක තමයි කියන්නේ. අම්මා බත් වෙනවා ගොහම යම් කෙනෙක් යම් දෙයක් කරනවා. මල්ලි සෙල්ලම් කරනවා. යම් කෙනෙක් යම් දෙයක් කරනවා. අක්කා ටීවී බලනවා. යම් කෙනෙක් යම් දෙයක් කරනවා. මොකද්ද දෙය? ටීවී බලනවා. වැඩට යනවා. පැහැදිලිද ළමයි? අන present simple tense. වහිනවා කිව්වහම මොකද වෙන්නේ? something happens. යමක් වෙනවා වහිනවා. වස්සන කෙනෙක් නෑනේ ළමයි ඒක. වහිනවා. something happens. you understand? තේරුම් ගන්න මේ අදහස දුන්නේ වාක්‍යය අපි තේරුම් ගැනීම පහසුවට. right. දැන් අර ස්ට්‍රක්චර් එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපි මේ පාවිච්චි කරපු ස්ට්‍රක්චර් එක. මේ ස්ට්‍රක්චර් එක පාවිච්චි කරලා අපිට පුළුවන් මොනවා කරන්නද? වාක්‍ය හදන්න. මේක තමයි වැදගත් අපිට දැන්. දැන් අපි කර්තෘපද ක්‍රියාපද දාලා වාක්‍ය හදනවා. okay we are going to make sentences now. දැන් අපි වාක්‍ය හදන්න යන්නේ. right. examples අපි ලියමු. තව මේකේ ගොඩාක් තියෙනවද කියලා දෙන්න. අපි examples කිහිපයකට යමු. number 1. She makes a cake. Second example. They you can write down Buta. You can write down. ලියා ගන්න. They play cricket. Third one.
He watches TV. TV means television set. Teacher explain the lesson. Number 5. I get up at 5 o'clock. Number 6. Mother cooks rice. Mother cooks rice. 6 examples here. You can write. I'll give you more. 7th one. They play නේ පුතේ. they කියන්නේ ඔවුන්. they බහුවචනයිනේ. they බහුවචන නිසා ක්‍රියාපදේ අපි බහුවචනෙන් තියන්නේ. එතකොට they play. ඔබට අපහැදිලි දැන් ඕන දෙයක් අහන්න. තාම මම විශ්වාස කරන්නේ නැහැ පාඩම 100ක් ඔබ අල්ලගත්තා කියලා. ඔබේ අභ්‍යාසයක් මම සාර්ථකව බලනකොට තමයි මම දන්නේ ළමයාට තේරෙලාද නැද්ද කියලා. එතන පාඩම තාම ඉවර කරේ නැහැ. බය නැතුව ඕන දෙයක් අහන්න. Tamanට තේරෙන්නේ දැන් අහලා ඒක පැහැදිලි කරගන්න. බොරු දේවල් අහන්න එපා. ඔබට අපැහැදිලි දේවල් අහන්න. ඒ වගේ අහන්න. Doctor treats patients. Doctor treat patients. Number 8. My brother reads a book. Reads a book. Okay, continue writing. Right, මේ බලන්න. දැන් එතන පුතේ අපහැදිලිතාවය මොකද්ද? අපි දුන්න රෝල් එකේ ස්ට්‍රක්චර් එක තමයි සබ්ජෙක්ට් එක කර්තෘ පදය ඒක වචන නම් ක්‍රියාපදය ඒක වචන වෙන්න ඕනේ. කර්තෘ පදය බහුවචන නම් ක්‍රියාපදය බහුවචන වෙන්න ඕනේ. හරිද? they කියන්නේ පුතේ ඔවුන් කියන එකනේ. they කියන්නේ ඔවුන් කියන එක. ඔවුන් බහුවචනයි. ඒක ප්‍රොනවුන් එකක්. they කියන්නේ ඔවුන් කියන අර්ථය. ඒක බහුවචන පදයක්. ක්‍රියාපද අපි කියවා භාෂාවේ තියෙන්නේ බහුවචන විදිහට. ඒක වචන ක්‍රියාපද අපි හැදුවේ කර්තෘ පද ඒක වචනෙන් තියෙනවා නම්. දැන් she කියන එක ඒක වචන නිසා makes කියලා s අකුරක් දාලා හැදුවා. make කියන ක්‍රියාව s දාලා makes කරා. දැන් මෙතන they බහුවචනයක්. ඒ නිසා PLAY play කියන එකේ අලුතෙන් හදන්න දෙයක් නැහැ. අපිට භාෂාවේ තියෙන බහුවචන පදය ඉන්ෆිනිටිව් ක්‍රියාපදේ මූලික ක්‍රියාපදේ කියන පදය බහුවචනයි. ඒ නිසා අපි එයාව එහෙම්මම තිබ්බා. එයා එහෙම්මම තිබ්බා. පැහැදිලිද කියන එක? අපි තව උදාහරණයක් මෙහෙම ගත්තොත් දරුවනේ. අපි තව උදාහරණයක් අරන් බලමු. තව එකක් මම ලියන්නම්. 9th one අපි ගමු ස්ටුඩන්ට්ස් කියලා. ස්ටුඩන්ට්ස් කියලා අපි ගත්තොත් පුතේ මෙයා බහුවචනයිනේ. ශිෂ්‍යයෝ කියන එක. මම ගන්නවා learn කියන එක. ක්‍රියාපදය. මෙයා බහුවචනයි. මම learns කරන්න බෑ මෙයා. මෙයා බහුවචනයි. ස්ටුඩන්ට්ස් කියන එක බහුවචනයි. ස්ටුඩන්ට්ස් ශිෂ්‍යයෝ learn. Students learn English. දැන් ඕන බහුවචන. මම ගොඩක් ඒවා ඒක වචන ලියලා තියෙනවා. ආවන තව එකක් ලියව බහුවචන එකක් ලියා ගන්න. 10 වෙනි එක. පැහැදිලිද බලන්න? Students බහුවචනයි. ඒ නිසා ක්‍රියාව බහුවචන තියලා තියෙනවා. Another example. People මිනිස්සු. EARN earn money. People earn money. මිනිස්සු මුදල් හම්බ කරනවා. උපයනවා earn. එයා බහුවචනෙන් තියලා people කියන්නේ මිනිස්සු බහුවචනයිනේ. බහුවචනයිනේ.
දැන් අපැහැදිලි දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ තව දුරටත්. ලියා ගන්න පුතේ ඒකත් ලියා ගන්න. another example. මම ගන්නවා ටීචර් කියන වචනේ නැවතත්. ටීචර් කියන එක ඉස් අකුරක් දාලා බහුවචන කරා. ටීචර්ස් ක්‍රියාපදේ ගන්නවා teach කියන එක. teachers teach children. දැන් මම ක්‍රියාපදේ teach කියලා තියෙන්නේ. ඇයි? teachers කියන එක බහුවචනයි. මෙයා මෙතන බහුවචනෙන් ඉන්නේ. මේ බලන්න. මේ බහුවචන කරලා තියෙන්නේ. ඒ නිසා මෙතන බහුවචනෙන් තියෙන්නේ. මේ දෙන්න සමාන කරලා තියෙන්නේ. භාෂාවේ අපිට හම්බෙන සියලු ක්‍රියාපද බහුවචනයි කියලා ඔලුවට දාගත්තාම ලේසි. එතකොට මොකද අපිට ඒක වචන පදයක් આવොත් විතරයි මොනව කරන්න ඕනේද? ඒක වචන ක්‍රියාපද හදන්න ඕනේ. s දානවා is දාලා s දැම්මා is දැම්මා. ඔය rules දෙකෙන් අපි කරේ. ඒ ක්‍රමයට හදන්න වෙන්නේ එතකොට. es s is. හරි? පැහැදිලිද පුතේ? දැන් අපැහැදිලි දරුවන්ට පැහැදිලිද? අපැහැදිලි කෙනෙක් ඉන්නවද පැටවුනේ? හරිනේ පුතේ මම වාක්‍ය 11ක් දුන්න පොඩි එක්සර්සයිස් එකක් දෙන්න යන්නේ මම. ඔබට ලොකු එක්සර්සයිස් එකක් දෙනවා. ලොකු එක්සර්සයිස් එකක් දෙනවා. අද නෙමෙයි. ඔබ soft copy එවන්නම් අභ්‍යාස කරන්න සහ print එකේ තියෙන එක ගන්න පුළුවන් අනිත් අයට ඉදිරි දිනයකදී සමුද වගේ වෙනකොට මම දැනට අභ්‍යාසයක් ඔබේ බෝඩ් එකේ දානවා. අභ්‍යාස කරන්න. අපි වාක්‍ය 500ක් විතර හදනවා මේ විදිහට. 500 maybe more than that. එහෙම හදලා අපිට මේක automatically નિરાයාසයෙන්ම මතකයට එන විදිහට හදාගත්තාම ආයෙ ළමයි මේ ගැන කල්පනා කරන දෙයක් අපිට නැහැ. බේසික් grammar, බේසික් part එක මේක හදාගන්න බැරුව යනවා කියලා කියන්නේ අපි ඊළඟට යන්න බෑ අමාරුයි. මූලික කරුණු ටික හරියට ඉගෙන ගන්න ඕනේ. හරි? ඔබට දැන් මම දුන්නේ පොඩි තියරි එකක් නේ සිද්ධාන්ත කිහිපයක් දුන්නා. පොඩි කාරණා ටිකක් දුන්නා. මේ ටික ඔලු ගෙඩියට දාගෙන අභ්‍යාස කරද්දි තමයි මේක මෙහෙම වෙනකොට මේක මෙහෙම වෙනවද කියලා වගේ දේවල් කල්පනා කරන්න ගන්න. ඔබට දැන් ඔබත් එක්ක තියෙන අත්වැල අතාරන ඔබ අම්මා තාත්තත් එක්ක මේ වැඩේ කරන්න බෑනේ. එහෙම කරලා හරියන්නේ නැහැ. හරි? තමන්ම මහන්සි වෙන්න ඕන. තමන්ගේ ඔලු ගෙඩිය වෙහෙසන්න ඕනේ තමන්. හරි? අම්මා අභ්‍යාස කරලා හරියන්නේ නැහැ. තාත්තා කරලා හරියන්නේ නැහැ. තාත්තලා නම් කරන්නේ ගොඩක් අම්මලා තමයි කරන්නේ. නේද? ළඟ ඉඳගෙන නේද? හැබැයි ටොක්ක්ක් යන්න නම් හරි ළඟටලා ඉඳගෙන. තාත්තලා පැත්ත පලාතක නැහැ. තාත්තලා වැට්ට යනවනේ ගෙදරත් නෑ නේද? අම්මලා එව නෙමෙයි. හොඳයි ඒක නරකක් නෙමෙයි කිව්ව හොඳක් ඈ. රයිට්. වෙන අභ්‍යාසය. හැබැයි අම්මලා හැම ලියන්නේ එහෙම්පා. පොඩි කියලා මේගොල්ලෝ පොඩි නෑ දැන්. මේගොල්ලෝ ලොකුයි දැන්. රයිට්. නම්බර් 1 මම ළමයි දෙන්නේ මික්ස් කරලා වචන ටික. මම words ටික මික්ස් කරලා දෙනවා. තේරුම් ගන්න. sentence එකට එන්න වචන ටික මික්ස් කරලා දෙන්නේ මම. ඔබ අඳුර ගන්න මම ඔබෙන් මනින්න උත්සාහ කරන්නේ වචන අඳුර ගන්න එක. ඔබ එක levels වල ඉන්න පුළුවන් දැන්. මට ඒකත් අදන්න. මෙතන lowest level එක්කෙනාටත් තේරෙන්න ඕනේ highest එක්කෙනාටත් තේරෙන්න ඕනේ. නිසා මේ ගැළපෙන විදිහට අපි වචන ටික ගමු. හරි? මම පද 3 හෝ 4 හෝ පද කිහිපයක් එක sentence එකක් ඇතුලේ දෙනවා. ඔබ මේක ලියලා ඒකෙන් correct order එකට වචන ටික හදලා එයා ඒක වචන බහුවචන කරලා වාක්‍ය ලියවෙන්න ඕනේ. හරි මම ලියනකම් මුකුත් ලියන්න එපා. ඊට පස්සේ නැත්තම් මම මේ එක්ස්ප්ලেইন කරන්න මේක ලියලා ඉන්න පුතේ. රයිට් බලන්න දැන් මේ වාක්‍ය පහක් මම ලිව්වා. හැබැයි මේවා ඕඩර් එක නැහැ කියලා ඔබට බැලු බැලමට තේරෙනවා. සර් මේකේ ක්‍රියාපද අරවා මේවා මාරු වෙලා නේද? පැහැදිලිවම වචන තුනේවා ලියලා තියෙන්නේ. බේසික්ම ලියලා තියෙන්නේ. හරි? එතකොට මෙයා කැපිටල් මුල අකුර කැපිටල් වෙන්න ඕනේ. You have to arrange this in order. මෙයා ඕඩර් එකට arrange කරන්න ඕනේ. arrange කරද්දි මතක තියාගන්න ක්‍රියාපදය match වෙන්න ඕන subject එකට. ඒක අමතක වෙලා arrange කරන්න බෑ. මම එකක්වත් හදලා නැහැ. කෙලිම raw තියෙන අමුවට තියෙන්නේ. හරි? first එක මම හදලා පෙන්නන මේ බලන්න. අපේ කර්තෘ පදේ මුලට ගත්තා. mother එයා මම මුලමයි දීලා තියෙන්නේ. mother ඒක වචනයිනේ අම්මා. එහෙනම් ක්‍රියාපදේ meals ද prepared. මෙන්න prepare කියන එක ක්‍රියාපදය. prepare මේක මෙහෙම ලියන්න බෑ අයියේ ඇයි ලියන්න බැරි mother ඒක වචනයි ඒ නිසා මොනවා වෙන්න ඕද එයා ඒක වචන කරන්න ඕනි ඔන්න prepares කියලා හැදුවා mother prepares
meals. දැන් පැහැදිලිද වාක්‍යය? මේ වාක්‍යය හරි. දැන් මේ විදිහට ඕගොල්ලොත් වචන වාක්‍ය ලියලා ඒ වාක්‍ය යටින් ලියන්න අදාළ arranging sentence එක. පැහැදිලිද හැමෝටම? වාක්‍ය පහයි දුන්නේ. මේ වගේ 500ක් විතර ටියුට් එකක් දෙනවා ලියන්න. හරිද? right. ලියන්න බලන්න. just ඔව්. මේ වාක්‍යයත් ලියවෙන්න ඕන පොතේ ඈ. මික්ස් එකත් ලියවෙන්න ඕනේ. Mother meals prepare, mother prepares meals. Second one, she notes write නෙමෙයි. she කොහොමද දෙන්න ඕනේ? writes. මෙතන ක්‍රියාපදේ ඒක වචන කරන්න ඕනේ. she writes notes. ඇය සටහන් ලියයි. හරිද? හදාගත්තද? she writes notes. writes වෙනවා එක. Third one, he ඒක වචනයි ක්‍රියාපදයේ අගට තියෙන මේක clean කියන එක. එහෙනම් කොහොමද දෙන්න ඕනේ? cleans. s අකුරක් එනවා. එහෙනම් he cleans the garden. he cleans the garden. he cleans the garden. child ඒක වචනයි collects. child collects money. ළමයා මුදල් එකතු කරයි. child collects s අකුරක් එනවා. money අගට යනවා. last one teachers බහුවචනයි. ඒ නිසා ක්‍රියාපදේ ප්‍රශ්නයක් නැහැ. blame කියන්නේ බනිනවා. teachers blame children. පද තුනයි තියෙන්නේ. subject verb object. පැහැදිලිද? බලන්න හරිද හැමෝගෙම ළමයි? another 5 sentence තවත් වාක්‍ය 5ක් අපි ලියලා ඊළඟ කොටසට යමු. number 6 මම ලියන්නේ දැන් වාක්‍ය විතරයි. ඔයගොල්ලෝ දන්නවා දැන් ওই විදිහටම හදන්න. seventh one, okay, write these 5 sentences, arrange these 5 sentences in order. බලන්න කොහොමද टीना singular කොහොමද එන්න ඕන වාක්‍ය? टीना closes door. දැන් උතන ද දාගත්තා නම් හොඳයි ද door කියලා. කමක් නැහැ නැත්නම් ප්‍රශ්නයක් නැහැ දැනට. टीना closes door. ද දාගන්නවා නම් වඩා හොඳයි ද door කියලා. Tina closes the door. Okay. The street cross. කොහොමද එන්න ඕනේ? They cross the street. They cross the street. Number 8. You ask question. You බහුවචනයක් විදිහට consider කරන්න. You බහුවචනයක් විදිහට asks කරන්නේ. ask. The cat ඒකවචනයි CHASES chases the mouse. හරි දාගන්න පුතේ. We watch ES දාන්න. we බහුවචනයි watch a film. We watch a film. අපි present simple tense එක දන්නවා. දැන් මේ තමයි present simple tense එක අපි ඉගෙන ගත්තා. You know what is present simple tense? මොකද්ද present simple කියන්නේ? subject එකයි verb එකයි match කරන sentence එක. subject verb මේ දෙන්න එකතු කරපු අවස්ථාව. දැන් ළමයි අපි යන්නේ දැන් මේකේ practicing tutor එකක් අපි කරන්න ඕනේ. වාක්‍ය practice කරන්න ඕනේ. හැබැයි ඒක කරනකම් මේ වැඩේ නවත්තගෙන යන්න බෑ. ඒ නිසා මම පාඩම ඉදිරියට අරගෙන යනවා. මේක අපි questions කරනවා. මේකේ questions ටිකයි negatives ටිකයි කියලා දෙන්න යන්නේ. දැන් බලමු අපි කොහොමද වාක්‍යයක හම් වෙන question form එක කියලා. හරිද? question form.
දැන් present simple එකේ අපිට හම්බුණා subjects දෙකක්. singular subjects and plural subjects. ඒතර වාක්‍ය රටා දෙකක්. structures දෙකයි. structures දෙකයි. හරිද? එනිසා අපිට question එකක් හදද්දිත් ඒ විදිහටම structures දෙකක් හම්බ වෙනවා. singular question form එකයි plural question form එකයි. හරිද? දැන් අපි බලමු වාක්‍යයක අපි singular sentence එකක් කොහොමද question එකකට හරවන්නේ කියලා. මේ බලන්න example එකක් එක්ක මම කරන්නේ මේ වැඩේ. මෙහෙම තේරෙනවද කියලා ඔබට බලන්න. තේරුම් ගන්න. she කියන වාක්‍ය අපි ගමු. she reads a book. අහගන්න පුතේ ලියා ගන්න එපා. she reads a book. she reads a book කියන්නේ ඇය පොතක් කියවයි කියන අදහස. she reads a book. දැන් මේ වාක්‍යයේ question එකක් හදන්න ඕනේ අපි. question එක හදද්දි මේකේ helping verb එකක් නෑ ළමයි. ඔය she is, they are වගේ කිව්වහම ළමයි is am are කියලා helping verb එකක් අපිට හම්බ වෙනවා. හැබැයි මෙතන helping verb එකක් නෑ. ඒ නිසා අපි අලුතෙන් එකක් import කරනවා මේකට. මෙයා ඒක වචන නිසා අපි ළමයි මේ do කියන පදය ගන්නවා මේකේ helping verb එක විදිහට. හැබැයි do ගන්නත් බෑ. හේතුව do කියන එක බහුවචනයක්. එයාව ඒක වචන කරගන්නවා. මොකක්ද එයාගේ ඒක වචනය? does කියන වචනය. මොකද does කියන වචනය. D O E S කොහොමද ඒක වචන වුණා දන්නව? O අකුරෙන් නිසා E S දාලා ඒක වචන කරා. මෙන්න මෙයාව තමයි උපකාරක පදේ විදිහට ගන්නෙ. මෙයාව helping verb එක විදිහට ගන්නවා. පැහැදිලිද? මෙයා තමයි helping verb එක එන්නේ අපේ වාක්‍යයේ. does කියන පදේ. does තමයි helping verb එක වෙන්නේ. she reads the book. ඇය පොතක් කියවයි. ඇය පොතක් කියවයි. මේ වාක්‍යය ළමයි. question හදනවා මේ විදිහට. බලන්න මම මොකද්ද කරන්න කියලා. does ගන්නවා මුලට. ඊට පස්සේ ගන්නවා මම කර්තෘ පදේ she. ඊට පස්සේ ක්‍රියාපදේ එන්න ඕනේ. ක්‍රියාපදේ එනකොට ළමයි ඔබට පේනවා මේකේ s අකුරක් තියෙනවා. පේනවද? මෙතන s අකුරක් තියෙනවා පේනවනේ. ඒ s අකුරෙන් මොකද අපි කරේ? මේ ක්‍රියාව ඒක වචන කරා. එයා ඒක වචන කරා. ඒ නිසා she ඒක වචන නිසා ක්‍රියාපද ඒක වචනේ තිබ්බා reads කියලා. හැබැයි දැන් ඔබ does වාක්‍යයට ගත්තට පස්සේ does වාක්‍යයට ඇවිල්ලා question එකක් හැදෙනකොට ක්‍රියාපදේ ඒක වචනෙන් තියන්නේ නැත. එයාව තවදුරටත් ඒක වචන කරන්නේ නැහැ. The verb is not a singular verb. Is it not a singular verb? පැහැදිලිනේ? එයා ඒක වචන පදයක් වෙන්නේ නැහැ. එයා ඒක වචන පදයක් වෙන්නේ නැහැ. එයා නැවත යාගේ මුල් ස්වරූපයට යනවා. මොකද මුල් ස්වරූපය? infinitive නැත්නම් plural. ඒ නිසා එයා reads නෙමෙයි read බවට පත් වෙනවා. මේ උදාහරණය තුල. read a book. දැන් මෙන්න question එකක්. Does she read a book? She reads a book. ඇය පොතක් කියවනවා. Does she read a book? ඇය පොතක් කියවනවාද? ඇය පොතක් කියවනවාද? පැහැදිලිද මම කියන එක? She reads a book. ඇය පොතක් කියවනවා. Does she read a book? Does she read a book means what? ඇය පොතක් කියවනවාද? දැන් මොකක්ද උනේ වචනේ ළමයි? does කියලා පදයක් මුලට ආවා. ක්‍රියාපදේ බලන්න මොකද වෙලා තියෙන්නේ? බහුවචනෙන් තියෙන්නේ. හැබැයි she read කිව්වොත් වැරදි. does she read කිව්වොත් හරි. මේක තේරුණාද පුතේ ඔයාලට? ඔන්න example එකක්. this is first second example. ඒක වචන එක මම මේ දුන්නේ. දැන් ඔන්න ඒක වචනේ වාක්‍ය හදන විදිය. does ගත්ත වාක්‍ය මුලට. another example. මේක ලියාගන්න පුතේ. he writes notes. he writes notes. දැන් හැදෙන්න දන්නවා he ඒක වචනයි. මොකද්ද ගන්නෙ? does ගත්තා. does he ක්‍රියාපදේ මොකද වෙන්න ඕනේ? s අකුර අයින් වෙනවා. write notes නැත්නම් එයා මුල් ස්වරූපයට යනවා. පැහැදිලිද?
තේරුණා නේද කියන එක? දැන් does වාක්‍යයට ගත්තා. right කර්තෘ පදේ ගත්තා. ක්‍රියාපදේ නැවත බහුවචන ස්වරූපයට ගියා. වාක්‍ය හැදුනා. does boy help to the mother වගේ වාක්‍ය. father goes to work කියන වාක්‍යයේ question එක හදන්න. මේ වාක්‍යයත් ලියන්න ඕනේ. the cat catches the rats කියන වාක්‍යයේ question එක. the dog plays කියන වාක්‍යයේ question එක. මේ ඔක්කොම ඒක වචනේ තමයි දුන්නේ. බහුවචන කරේ නෑ ඔයගොල්ලන්ට. හරිද පුතේ? බලන්න වාක්‍ය ටික. the father goes to work කොහොමද වාක්‍ය එන්න ඕනේ? වාක්‍ය කොහොමද පුතේ එන්න ඕනේ? father goes to work question එක කියන බලන්න. does වාක්‍ය එනවා does father go to work. හරිද? මේ වාක්‍ය ආවද? go to work goes කියන එක ඒක වචනේ බහුවචන වෙනවා අපෝ. the cat catches rats කොහොමද එන්න ඕනේ? the cat